And now, live at 8. ආයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත වෙනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල්ම අවධානය සිරස්තල හෙට සිට අලුත් වන අපේ ස්වර්ණ වාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් වතුකරේම හඬවා ඇමති තොණ්ඩමන් දැයින් සමුගනී. ගෆූර් ගොඩනැගිල්ලේ සිට නිරෝධායනයට යොමු කළ නෞක හමුදා සෙබළුන්ට කොවිඩ් ආසාදනය වී නැහැ. පාස්කු ඉරිදින ප්‍රහාරයට පැමිණි බෝම්බකරු මඩකලපුවේ සියොන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වී ඇති බවට කොමිසම හමුවේ අනාවරණය වෙයි. වට්ටක්කා ගොවීන්ට අතදුන් ලයිව් ඇට් 8 මම හිතන්නේ වට්ටක්කා සම්බන්ධ ප්‍රථමයේ මේකේ ස්වර්ණ වාහිනියට. ස්වර්ණ වාහිනියෙන් ප්‍රචාරණයට පස්සේ පුද්ගලික වෙළෙන්දු ටික දෙනෙක් එන්න පටන් ගත්තා. ගැටුම් හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 16ක නගර 25කට ඇඳිරි නීතිය. අද live at 8 තුලින් අපි මුලින්ම ඔබට කියන්නේ හෙට සිට අලුත් වන අපේ ස්වර්ණ වාහිනිය පිළිබඳවයි. එදා මෙදා තුර ලාංකේය ටෙලිවිෂනයේ අමතක නොවන මං සලකුණු රැසක් සලිටුහන් කළ ශ්‍රී ලාංකේය අභිමානය ස්වර්ණ වාහිනිය හෙට සිට ප්‍රේක්ෂක ඔබට හරවත් රසවත් වැඩසටහන් ගණනාවක් තිළින කරන්නට මේ වන විට සූදානම්. නැවුම් අත්දැකීම් රැසක් සමගින් අලුත් වුණු අපේ ස්වර්ණ වාහිනිය ඒ වෙනස තවත් පැය 9:00මාරකින් ඔබට අත්විඳින්නට පුළුවන්. මේ සංනිවේදනයේ සොඳුරු සිතුවම් වූ ස්වර්ණ වාහිනියේ ඒ නැවුම් වෙනස පිළිබඳවයි. ස්වර්ණ වාහිනිය දැයට තිළින කළ බොහෝ නිර්මාණ පිළිබඳව අදටද මෙරට ප්‍රේක්ෂකයා තුළ ඇත්තේ සුපැහැදිලි මතකයකි. ස්වර්ණ වාහිනියෙන් දායාද වූ ටෙලිසිත්තම් පිළිබඳ මතකයද ඒ තරමටම නිරවුල්ය. මව්බිමේ අනාගත අයිතිය හෙට දවසට භාරගන්නා ළමා පරපුර වෙනුවෙන් නිෂ්පාදනය වූ හපන් පැදුරවැනි ළමා වැඩසටහන් තුළින් පන්නරය ලැබූ පුංචි හපනුන් අද මාධ්‍යලොවේ දැවැන්තයින් වී හමාරයි. ගඟදිගේ අවාරයේ සිරිපාවැනි වාර්තාවට රෑ 8 ඔබ වෙනුවෙන් කැප කරන ලයිව් ඇට් 8 හෙට සිට තවත් නිවුන් සොයුරන් දෙදෙනෙකු සමගින් ඇත්ත සොයා යනු ඇත. දවස පුරා ප්‍රවෘත්ති සැමට කලින් ඔබට කියන ලයිව් ඇට් 6:50 මෙරට ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක්. දවසේ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරු සම්පින්ඩනය කර රාත්‍රී 10 සිට විනාඩි 10කින් ඔබට කියන්නටත් හෙට සිට අප සූදානම්. මේ සියල්ලට අමතරව සංනිවේදනයේ සොඳුරු සිතුවම් මවන ශ්‍රී ලාංකේය අභිමානීය වූ ස්වර්ණ වාහිනිය හෙට සිට හරවත් හා රසවත් වැඩසටහන් පොකුරක් ඔබ වෙත ගෙනීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. සම්බුදු සදහම් සිසිලෙන් ලක්බිම නැහැවෙන අලුයම 5:30 සිට අඩහෝරාවක් පුරා උතුම් බුද්ධාශිර්වාදය සමගින් අසිරිමත් සියපත් වන්දනා. උදැසන ආලෝකයේ කිරණත් සමග ආයුබෝවන් ශ්‍රී ලංකා ඇරඹෙන්නේ පෙරවරු 8ටයි. ඔබට හුරු පුරුදු හදරැඳි පැය අලුතින්ම හැඩවී සතිය දිනවල දහවල් 11 සිට හෝරාවක කාලයක් විකාශය වනවා. ඔබ කවදත් ආදරය කරන ස්වර්ණ වාහිනියේ අලුත්ම ටෙලිසිත්තම සිහින සමාකම හෙට සිට සතිය දිනවල රාත්‍රී 9:30ට. මෙතෙක් ඔබ රසවිඳි දාංගලේ පසරු 7ට ඇලඩින් පසරු 7:30ටත් සුපුරුදු ලෙස විකාශය වනවා. එසේම පසරු 8:30ට ඇය ටෙලිසිත්තමත් හදවතේ කතාව රාත්‍රී 9:00ටත් ඔබ වෙත තිළිනවනවා. සුන්දර හදවතක ආදරණීය ආමන්ත්‍රණය මාත්‍රා සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10:10ට. මගේ තාත්තට මාව රජ කරවන්න තාත්තා සෑයින මහන්සි වුණා. වෙනස් ආරක්ගත් සංගීත රසය සෑම සිකුරාදාවකම රාත්‍රී 10:10ට තාල්. සතියේ දින 5ම නවමු වැඩසටහන් සමුච්චයකින් ඔබ හමුවන ස්වර්ණ වාහිනිය සති අන්තයේ සිට නවතම නිර්මාණ මිටක් ඔබට තිළින කිරීමට සූදානම්. වෙනස් කතා තේමාවක් ගත්
අමාලියා ටෙලිසිත්තම සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 9ට. අරුත්බර ප්‍රහසන ටෙලි අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිරණ කරමින් සති අන්ත දින දෙක පුරා පසරු 7ට නවතම ටෙලි නිර්මාණය ඔබ වෙත ගෙන ඒමටත් ස්වර්ණවාහිනිය සූදානම්. ස්වර්ණවාහිනියේ අලුත්ම ළමා වැඩසටහන සමකින් ළමා වැඩසටහන් කලාව නව මානයකට රැගෙන ගිය සහන් රන්වල පුදුම ඉස්කෝලය තුළින් ඔබ හමුවන්නේ සෙනසුරාදා උදෑසන 8ටයි. සත්‍යන්ත වින්දනීය හමුව කොෆි ස්ටූඩියෝ සෙනසුරාදා පෙරවරු 9:30ට. සෙනසුරාදා පෙරවරු 11ට මියුසික් ස්පොට් තුළින් අප ඔබ හමුවනවා. නව ආරක්ගත් වතුකරේ ජනතාවගේ හදවතේ ලැබුම්ගත් කෘතහස්ත දේශපාලඥයෙකු වූ අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා අද දැයින් සමුගත්තා. තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී. පසුගිය 26 වනදා රාත්‍රියේ හෘදයාබාධයකට ලක්ව දිවියෙන් සමුගත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද පස්වරු 2 වන තෙක් තැන්පත් කර තිබුණේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම ශාලාවේ. අද දිනේත් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රීපාදස්ථානාධිපති සබර්ගමුව පළාත ප්‍රධාන සංඝනායක ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ සේම ඔහුට ආදරය කළ වතුකරේ ජනතාවද පාර්ලිමේන්තු සගයින්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එතුමා හින්දු භක්තිකයෙක් හැටියට උපත ලබාගෙන හිටියත් එතුමා ඒ ආගම වගේම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ඇති බෞද්ධ දර්ශනය කෙරෙහි ගෞරවයක් පැහැදීමකින් යුක්තව කටයුතු කරනවා. මේ රටේ LTT ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීමේදී අවස්ථාවේදී එතුමා රටක් හැටියට කල්පනා කරලා ඒ දිහා බැලුවා මිසක් අතු විදියට කල්පනා කළේ නැහැ. ඔව් කොංග්‍රසයේ නායකයා පමණක් නෙමෙයි ඔහු දමිළ ජනයාගේ කඳුරට නායකයා හැටියටත් ඔහුගේ නාමයට අද උද සත්කාර කරනවා හැමදෙනාම. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම ශාලාවේ තැන්පත් කර තිබූ තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයට රැගෙන ගියේ වතුකරේ ජීවත් වන ජනතාවගේ ගෞරවය මැදින්. දේහය රැගත් රිය පෙරහැර ගමන් ගන්නා විට ඒ මහතාට ආදරය කළ පාක්ෂිකයින් මග දෙපස සිට මෙලෙස සිය ආදරණීය නායකයාට අවසන් ගෞරවය පුද කළා. අනතුරුව අවමංගල උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණා. එම අවස්ථාවට සර්වාගමික නායකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සර්වාගමික නායකින්ගේ අනුශාසනාවලින් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් ගමගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවමංගල්‍ය සභාව ඇමතුවා. මැතිතුමාගේ සමු ගැනීම අපි කාටත් ඉතාම තදින් දැනෙනවා. විශේෂයෙන් මට ආර්මුගන් තොණ්ඩමන් මැතිතුමා ජීවිතයෙන් සමු ගන්න පැය කිහිපයකට කලින් ඇවිත් ආවා. ඔහුගේ පුතත් මට මතක නැහැ එතුමා සමු ගන්න මොහොතේ කිව්වේ ගෙන් එන්නම් කියලාද නැත්නම් යන්නම් කියලාද විතරද කිව්වේ කියලා මට මතක නැහැ. ඒත් මට මතකයි අවසාන මොහොතේ හමුවුණු වෙලාවෙත් එතුමා මාත් එක්ක කතා කළේ තමන්ගේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න ගැන. ඒවා විසඳ ගන්න ආකාරය. එතුමා වතුකම්පොළ ජනතාවගේ වැටුපු රුපියල් 1000 කරන්න කියන. ආත් එක්ක දිගටම කතා කරා. එදත් කතා කරා. එදා ඔහුගේ අන්තිම ඉල්ලීම මේ. එතුමා සමුගත්තත් එතුමාගේ අවසන් තිබුණු ප්‍රාර්ථනා අපිට බාර දීලා ගියේ. ඒ නිසාම සමුගත්ත දාට පසුදාම එතුමා අවසාන දවස කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ විසඳාකාරී පිළිබඳව සාකච්ඡා කරා. ඒ නන්දුට අපි ආර්මුගන් තොණ්ඩමන් අවරලින් ආත්ම ශාන්ති පෙර වේණු කිරේ. ඕම් ශාන්ති ශාන්ති ශාන්ති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් වරට ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට ගෞරව දැක්වුවා. පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවමංගල්‍ය සභාව ඇමතීමෙන් අනතුරුව ස්තුති කතාව සිදු කළේ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් மகதாய். நான் வந்து உங்க எல்லாத்தையும் ஒரு விஷயம் சொல்ல விரும்புகிறேன். இரட்டை பார்த்து பயப்படாதீங்க.
ஏன்னா காலையில் சூரியன் கண்டிப்பாக உதயம் சேவல் கட்டாயம் கூவும். நன்றி. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කිරීමෙන් පසුව අද සන්ධ්‍යාභාගයේදී වතුකරය පුබුදුවාලීමට කටයුතු කළ තොණ්ඩමන් මහතා තම ආදරණීයයන්ගෙන් සදහටම සමුගත්තා. මේ අතර අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාට දුරකථනයෙන් අමතා තර්ජනය කර ඇති බවට තමන්ට වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් තොණ්ඩමන් මහතාගේ මරණය සිදු වූ දිනේ සිටම වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ලංකාවේ ඇතිවුණු කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ රටේ ජනතාව සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ පොලිසිය විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීමේදී මහ ජනතාවට ඇතැම් විට තමන්ගේ මළගෙවල් වලදී දිනයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඒ කටයුත්ත අවසන් කරන්න සිද්ධ වුණා. ඇතැම් අවස්ථාවල තමන්ගේ දෙමව්පියන්ගේ මృతදේහ බලා ගන්න දරුවන්ට නොහැකි වුණා. ඒ වගේම දරුවන්ගේ මృతදේහ බලා ගන්න දෙමව්පියන්ට නොහැකි වුණු අවස්ථාත් අපිට බිමේ වාර්තා වුණා. නමුත් පසුගිය දිනවල මිය ගියපු ගරු අමාත්‍ය තොණ්ඩමන් මැතිතුමාගේ දේහය ලංකාවේ ප්‍රදේශ 5කට අරගෙන ගිහිල්ලා දිගින් දිගටම මහ ජනතාව එක්රොක් කරමින් නිරෝධායන නීති කඩ කරමින් වැරදි පූර්වාදර්ශ සපයමින් කටයුතු කරනවා අපි පහුගිය දිනවල දැක්කා. මේ නිසාම රටේ මහ ජනතාව පොදු මතයකට ඇවිල්ලා තියෙනවා මේකට කැපකිරීම කරපු සෞඛ්‍යාංශ සහ පොලිසිය සහ යුද හමුදාව ඇතුළු අංශවලට විරෝධය දක්වමින් තිබෙනවා. මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලාවල සහ පොදුවේ අනිකුත් මාධ්‍යවල මේ නීති සමාන නැහැයි කියලා රටේ ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා විශාල ජනකායක් මේ නිවසට එක්රොක් වෙලා කටයුතු කරා කියලා මහජන සෞඛ්‍ය පරිශකරුන්. ඒ වගේම අද දින පෙරවරුවේ වාර්තා වුණා මේක යම් යම් සීමා කිරීම් වලට ලක් කරන්න උත්සාහ කරපු නිරෝධායන පනතේ නිසි බලධාරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ අමාත්‍යවරයාගේ පාර්ශවෙන් යම් බැනවැදීමක් සහ තර්ජනයක් කරනු ලැබුවා කියලා අපි පිළිකුළු නොතුව හෙලා දකිනවා ඒ කටයුත්ත. ඒ වගේම මృత ශරීරය අරගෙන ගිහිල්ලා යම් අවස්ථාවක වාර්තා වුණොත් රෝගී වාර්තා වීමක් හෝ යම් රෝග පැතිර යාමක් වාර්තා වුණොත් අපි ඊට එරෙහිව දැඩි නීත්‍යානුකූල පියවර ගන්න සූදානමින් ඉන්නවා. සංගමයක් විදිහට දේශීය සහ අවශ්‍ය වුණොත් විදේශීය මැදිහත් වීමකින් නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි දේශපාලඥයින්ට කියන්නේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ රටේ ජනතාවට සහ රාජ්‍ය අංශවලට වැරදි පූර්වාදර්ශ සැපයීම වහාම නවත්තන්න කියලා. මේ අතර තොණ්ඩමන් මහතාගේ මරණය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් පළ වුණා. තමන්ගේ හිටපු කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයාගේ අවසාන කටයුතු මහදවල් නිරෝධානා නීති සියල්ලම කඩාගෙන කරන තත්ත්වයක් අද උදා කරලා තියෙනවා. මේ ආදර්ශය ඊටාම වැරදි ආදර්ශයක්. සාමාන්‍ය මිනිසුන්ට එක් දවසකින් වල දාන්නත් තොණ්ඩමන් නැපතුමාට දවස් 5ක් 6ක් තිබිලා ආදාහනය කරන්නත් මාතානෝ හේතුවකින් ලොක්ටන්ට නිරෝධායනය නෑ. රටක නීතිය හැමෝටම එකක් වෙන්න ඕනේ. එතුමාට ආදරය කරපු මිනිස්සු නිසා එතුමාගේ මරණයට ගෞරව දක්වන්න විශාල පිරිසක් ගිහින් තියෙන අපිත් දැක්කා. අපි ඔක්කොම නීතිය රකින්න ඕන. මේ නීතිය කඩන එක නැති වෙච්ච තොණ්ඩමන් නැමැතුමාට කරන අගෞරවයක්. කෙසේ වෙතත් රජය ඊයේ දිනේ පුරා නූරෙලි දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවමින් තොණ්ඩමන් නැමැතිවරයාගේ දේහය දැක බලා ගැනීමට පැමිණෙන ජනතාව වැළැක්වීමට කටයුතු කළ අතර මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ අද දින අවසන් කටයුතු සිදුවීම නිසා දේහයට අවසන් ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනයාගේ පැමිණීම වැළකී තිබුණා. පාස්කු ඉරුදින මඩකලපුව සියොන් දේවස්ථානයේ බෝම්බය පුපුරවාගත් මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැත්තා ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ සියොන් දේවස්ථානය බහර දේවකැතිවරුන් හමු වී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඒ සියොන් දේවස්ථානය බහරව සිටි දේවකැතිවරයෙකු වන ගණේෂ් මූර්ති තිරුකුමාරන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ඉරුදින සිද වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව විස්තර කරමින් සියොන් දේවස්ථානයේ දේවකැතිවරයා සඳහන් කළේ එදින පෙරවරු 7:20ට පමණ තමා තවත් සහෝදර දේවකැතිවරුන් කීප දෙනෙකු සමග දේව මෙහෙය පැවැත්වීම සඳහා සූදානමින් සිටින විට මින් පෙර නොදුටු පුද්ගලයෙකු දේවස්ථානයට පැමිණි බවයි.
දේවස්ථානයට අලුතින් පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා බැවින් තමා එම පුද්ගලයා සමග කතා කළ බවත් එහිදී ඔහු දේවස්ථානයේ නැරඹීමට පැමිණි බව සඳහන් කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කර සිටියා. එහිදී දේවගතිවරයා ඔහුට දේවස්ථානය තුළට යන ලෙස දන්වා සිටියත් ඔහු එම ස්ථානයේම රැඳී සිට තිබෙනවා. එමෙන්ම දේව මෙහෙය සඳහා සහභාගී වීමට ඔහුට අවශ්‍ය ද යන්න විමසූ අවස්ථාවේදී තම මව අසනීපෙන් සිටින බව ඔහු සඳහන් කර තිබෙනවා. එහිදී සුව කිරීමේ දේව මෙහෙයන් බදාදා දිනේ සිදු කරන බව තමා ඔහුට පැවසූ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළේ. එහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ අදාළ සංවාදය සිදු වූයේ කුමන භාෂාවෙන්ද යන්නයි. එහිදී සංවාදය දමිළ බසින් සිදු වූ බවත් එහෙත් ඔහු මුස්ලිම් ජාතිකයෙක් යැයි තමාට හැඟී ගිය බවත් සාක්ෂිකරු පැවසුවා. තමා ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසූ ඔහු රෝස පැහැති ටී-ෂර්ටයක් යන සපත්තුදා බෑගයක් පිටේ එල්ලාගෙන සිටි බවත් සඳහන් කළ සාක්ෂිකරු පසුව ඔහු සමග කතා කරනු ලෙස වෙනත් දේවගතිවරයෙකුට උපදෙස් දී තමන් කරවට්ටි ප්‍රදේශයේ දේවස්ථානයකට බිරිඳ සහ දියණිය සමග පිටත්ව ගිය බවයි පැවසුවේ. දේවස්ථානයෙන් පිටත් වී කිලෝමීටර් 5කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කලබලයක් ඇති බවට දුරකථන ඇමතුමක් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකරු ආපසු දේවස්ථානයට පැමිණීමේදී විශාල පිරිසක් මිය ගොස් සිටි බවත් තවත් පිරිසක් තුවාල ලබා සිටි බවත් දක්නට ලැබුණු බව සඳහන් කළා. එමෙන්ම පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු මේ වනතෙක් අවසන් කර නොමැති බවත් කුලී පදනම මත ලබාගත් ස්ථානයක දේව මෙහෙයන් පවත්වන බවත් සාක්ෂිකරු පැවසුවා. දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු සඳහා රජයෙන් ආධාරයක් ලැබී නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු කුලී පදනම මත ලබාගත් ස්ථානයට මසකට රුපියල් 10,000කුත් කාර්යාලය සඳහා රුපියල් 20,000කුත් ගෙවන බව සඳහන් කළා. මේ නිසා දේවස්ථානයේ කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එමෙන්ම සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථානයට අයත් දේපල සඳහා වන වන්දි මුදල්ද මෙතෙක් ලැබී නොමැති බවයි. එම හානි පිළිබඳව තක්සේරු වාර්තා අදාළ ආයතනවලට යොමු කර ඇති බවත් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල් සඳහා නිවාස ඉදිකර දීමට වැඩසටහන් ආරම්භ කළත් එය මේ වන විට අතරමැග නැවතී ඇති බවත් සඳහන් කර සිටියා. මෙහිදී අගරාධගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ කාදිනල් හිමියන් විසින් රුපියල් මිලියනයක මුදලක් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබා දුන්නේද යන්නයි. ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ මාස 3කට ආසන්න කාලයක් තමන් දේවස්ථානයේ පරිපාලන කටයුතු වලින් ඉවත්ව සිටින බැවින් ඒ පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බවයි. කාදිනල් හිමිපාණන් දේවස්ථානයට පැමිණ ප්‍රධාන පියතුමා සමග සාකච්ඡා කළ බවත් ආධාර සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් සාක්ෂිකරුගේ සිය පුත්‍රයාද මිය ගොස් ඇති අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු ඉතා හැඟීම්බරව සාක්ෂි ලබා දුන් ආකාරය කොමිෂන් සභාවේ විශේෂ අවධානයට ලක් වුණා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පානදුර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත සැකකරු අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ මාර්ගබාධකයක් ඉදිරිපිට පිහිටි ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු පානදුර එළවිල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ජනිත් හෂාන් නොහොත් කොණ්ඩ ජනිත් නැමැති පුද්ගලයෙක්. ඔහු 2018 වසරේ මැයි මාස 24 වෙනිදා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ. අදාළ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කොණ්ඩ ජනිත් නැමැත්තා පසුගියදා ඇප මත නිදහස් වුණා. මෙවන විට ඩුබායිහි වෙසෙන රත්මලානේ අංජු නැමැත්තාගේ සමීපතමයෙකු වන අදාළ සැකකරු අංජුගේ උපදෙස් පරිදි පෙරේදා කළ මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවයි සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. පසුගිය 29 වෙනිදා වෙඩි ප්‍රහාරය එල්ල වූ ආපන ශාලාවේ හිමිකරුගෙන් සැකකරු කප්පම් මිල්ලා තර්ජනය කර ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් වෙඩිතැබීම සිදු කර ඇති බවටද මෙවන විට හෙළිව තිබෙනවා. කප්පම් මිල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කර තිබූ පැමිණිල්ලට අනුව ආපන ශාලාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොදා තිබූ අතර වෙඩිතැබීම සිදුවන විටත් ඔවුන් රාජකාරියේ නිරතව සිටියා. එලෙස රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාව මත වැඩතහනම් කිරීමටත් ඊයේ පියවර ගනු ලැබුවා. මේ අතර මාලිගාවත්ත ලක්සන්ද සෙවන මහල් නිවාස සංකීර්ණයේත් ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදු වුණා. සිද්ධිය සැලවීමත් සමග පොලිසිය විශේෂකාර බලකාය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ලක්සන්ද සෙවන මහල් නිවාස සංකීර්ණයේ සියලු නිවාස දැඩි පරීක්ෂාවකට ලක් කරමින්
වෙඩි තැබීමෙන් 35 හැවිරිදි මොහමඩ් ෆාරිස් නැමැත්තෙකුට බරපතල තුවාල සිදු වූ අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඔහුට 2018 වසරේ අගෝස්තු මාස 30 වෙනිදාද යතුරු පැදීකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. 2018 වසරේ සිදු කළ එම වෙඩි තැබීමද මෙවන විට බන්ධනාගාරගතව පසුවන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ උපදෙස් පරිදි සිදු කර ඇති බවටයි මෙවන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඊයේ සිදු කළ මෙම වෙඩි තැබීම කංජිපානිගේ උපදෙස් පරිදි සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. වෙඩි ප්‍රහාරයට ලක් වූ ෆාරිස් නැමැත්තා මාලිගාවත්තේ මත්කුඩු ජාවාරමේ නිරත බයියා සහ ෆාජි නැමැත්තාගේ පාර්ශවයේ අයෙකු බවයි පොලිසිය පවසන්නේ. මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් බයියා සහ ෆාජි දෙපාර්ශවය අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. තම නිවස ඉදිරිපිටදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි සනත් එදිරිසූරිය නැමැති දෙදරුපියෙක්. පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදු ඇති බව පොලිසිය පවසනවා. මේ අතර පොරවකින් පහරදී තම පියා ඝාතනය කොට ප්‍රදේශයෙන් පලා ගිය 26 හැවිරිදි පුතෙකු සොයා බකමුණ පොලිසිය අද පෙරවරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. දඹුල්ල අත්තන කඩවල ප්‍රදේශයේදී සිදු මේ ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ 53 හැවිරිදි සයදරුපියෙක්. නිරතුරුව බීමතින් පැමිණ පහරදීම හේතුවෙන් දෙවැනි දරුවා පියාට මෙලෙස පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් රෝගීන් 20 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 801ක්. ඒ අතර තවත් රෝගීන් 10 දෙනෙකුද අද මෙරටින් හඳුනාගත්තා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු අද මෙරටින් වාර්තා වුණා. එම රෝගීන් 10 දෙනාගෙන් රෝගීන් 9 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය අතරින් හඳුනාගත්තා. අනෙක් රෝගියා හඳුනාගත්තේ නෞක හමුදා සමාජිකයින් අතරින්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 62 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. එම රෝගීන් 62 දෙනාගෙන් රෝගීන් 25 දෙනෙකුම හඳුනාගත්තේ නෞක හමුදා සමාජිකයින් අතරින්. සෙසු රෝගීන් 37 දෙනා කුවේට් කටාර් සහ මාලදිව ඉන යන රටවලින් පැමිණ නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිස අතරින් හඳුනාගත්තා. මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වූ 1630 දෙනෙකු වන සමස්ත රෝගීන්ගෙන් 801 දෙනෙකුම සුවය ලබා පිටව ගොස් තිබෙනවා. තවත් 819 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 74 දෙනෙකු සැකපිට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවනවා. අපට අද තියෙන ප්‍රශ්නය තමයි රෝගීන් විදිහටම ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා. පැමිණෙන්නේ රෝගිය හදාගෙන. විශේෂයෙන්ම මේ වන විට 520 දෙනෙක් පිට රට සිටම රෝගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා. මේ 522න් විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ ඉඳලා පැමිණි 466 දෙනාගෙන් 330 දෙනෙක්ම රෝගීන් විදිහටයි ලංකාවට පැමිණුනේ. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 දෙනෙක් රෝගීන් විදිහට පැමිණිච්ච බවට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් රටක් විදිහට අපි බලන්නේ කුමන ආකාරයකට හෝ ප්‍රජාව තුළට මේ රෝගය පැතිරීම වළක්වන්නට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ නෞක හමුදා සමාජිකයන් ඇතුළු රණවිරුවන් 750 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් පිරිස අතර වන බවයි. එම රණවිරුවන් අතරින් 403 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන්නේ රණවිරුවන් 347 දෙනෙකු පමණයි. මේ අතර කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ සිටි නෞක හමුදා සෙබළුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගෙන තිබෙනවා. නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලියුටිනන්ට් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ එම ගොඩනැගිල්ලේ සිටි නෞක හමුදා සමාජිකයන් 235 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි. ඔවුන් කිසිවකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා. මේ අතර ඊයේ රාත්‍රියේත් ලන්ඩනයේ සිට 30 දෙනෙකු මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායනය සඳහා රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 46ක පුද්ගලයන් 5318 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මෙරටින් රෝගීන් වාර්තා වීම සහ වෛරසය ආසාදනය වී සිටියදී විදේශයන්හි සිට රෝගීන් පැමිණීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ ඉටුකම වැඩසටහනේදීද කරුණු පැහැදිලි කෙරුණා. අප්‍රේල් මාසේ 30 වෙනිදාට පස්සේ COVID-19 රෝගය ආසාදනය වෙච්ච කිසිම කෙනෙක් ජන සමාජයෙන් වාර්තා වෙලා නැහැ. සිය ගාණක් රෝගීන් වාර්තා වුණා. ඒ හැම රෝගියෙක්ම වාර්තා වුණේ යම් කිසි කන්ට්‍රෝල් සිස්ටම් එකක් ඇතුලේ. නාවික හමුදාවේ මේක හුඟක් දුරට පැතිරී ගියා. අවාසනාවන්ත සිදුවීමක්. නමුත් අපිට පුළුවන් වුණා ඒක කන්ට්‍රෝල් කරගන්න. ඊළඟට දැනට පොරොත්තු ලේඛනයේ මාව්බිමට ආපහු එන්න 40000කට වැඩි සංඛ්‍යාවක් බලාගෙන ඉන්නේ. අපේ යුතුයකම සහ වගකීම තමයි රජයක් විදියට ඒ සෑම පුද්ගලයෙකුටම ආපහු මව් රටට එන්න අවස්ථාව ලබා දීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් සියල්ල
අත්සන් කරලා බැඳිලා ඉන්නවා මේ IHR International Health Regulations කියලා දෙයකට. ඒ අත්ත වශයෙන්ම කියනවා නම් අත්සන් කරන එකක් සමහරවිට ක්‍රියා කරන්න එහෙම නෙවෙයි. ඒ සම්මුතියන්ට අනුව අත්ත වශයෙන්ම රෝගී අය එහෙම බලෙන් පටවන්න බෑ, යවන්න බෑ. නමුත් ඒ සම්මුතියෙන් අනුව හැම විටම ක්‍රියා නොවන බවත් අපිට පෙනී යනවා. දැන් ඒ රෝගීන් හරිනම් PCR පරීක්ෂණයට ලක් කළා ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ට ප්‍රතිකාර කළා ඒ PCR පරීක්ෂණය අනුව නෙගටිව් වෙන අය තමයි අත්ත වශයෙන්ම තවත් රටකට යවිය යුත්තේ. ඉතින් මේ වගේ දේවලුත් මේ සිද්ධ වෙනවා. ඉතින් ඒ තත්ත්වෙනුත් බලපාලා තියෙනවා මේ සංඛ්‍යාව මෙසේ වීමට. ඉතින් මෙහිදී වැදගත් වෙන්නේ ඒ දේ නොසලකා මේ රජය ඒ බර අතට අරගෙන කටයුතු කිරීම. මේ අතර අද දිනේදීත් නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 231 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. වෛරසය ආසාදනය වූ රෝගීන් සමාජය තුළ තවදුරටත් සිටිදැයි සොයා බලමින් PCR පරීක්ෂණ දෛනිකව සිදු කෙරෙනවා. ඊයේ දිනේදීත් පරීක්ෂණ 1727ක් සිදු කර තිබුණා. අදත් කිරුළපන ප්‍රදේශයේදී PCR පරීක්ෂණ සිදු කෙරුණු අතර එහිදී පරීක්ෂාවට ලක් කෙරුණේ ප්‍රදේශීය වැඩබිමක සේවකයින් පිරිසක්. කාන්තාර පළඟටියාට සමාන හානියක් සිදු කළ හැකි පළඟටි විශේෂයක් කුරුණෑගල මාවතකම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ දිවයිනේ වෙනත් ප්‍රදේශවලින්ද මෙම පළඟටියා පිළිබඳව තොරතුරු වාර්තා වූහොත් වහාම තම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි. මාවතගම ප්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ ඉඩම් කිහිපයක සිටියදී මෙම පළඟටියා හමු වී තිබෙනවා. ගම්වාසීන් පැවසුවේ එළවලු පළතුරු මෙන්ම වල් පැලෑටිද මෙම පළඟටියා ආහාරයට ගන්නා බවයි. මේ පළඟටි විශේෂය මේ දැන් දවස් 2කට 3කට විතර උඩදී තමයි මෙහාට ආවේ. එහා පැත්තේ ඉඩමකත් මේ වගේ වදුරක් දැකලා තියෙනවා. මේක ශීඝ්‍රයෙන් පැතිරලා යනවා. ගම්වාසීන් විසින් මෙම පළඟටියා පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව අද උදෑසන පේරාදෙණිය සහ ගන්නොරුව කෘෂිකර්ම පරීක්ෂකවරුන්ද එහි පැමිණියා. එලෙස පැමිණි කෘෂිකර්ම පරීක්ෂකවරුන් මෙම පළඟටියන් මර්ධනය සඳහා අද උදෑසන සිට රසායනික මර්ධන ක්‍රම යොදා ගනු ලැබුවා. මේක ලංකාවේ පළවෙනි වතාවට තමයි අපි මාවතගම ප්‍රදේශයෙන් මේ ඊයේ හඳුනාගත්තේ මේ හානිය. ඒ නිසා මේ සත්තු මේ වෙනකොට වෙනත් ප්‍රදේශවල ගිහිල්ලා මේ වෙනකොටත් බිත්තර දානවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ පළඟට විශේෂය ඉන්නවද කියන එක ගැන තමන්ගේ හැම ඉඩමකම හැම වගාවකම පරීක්ෂා කරන්න කියන පණිවිඩය අපි ජනතාවට දෙන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා පැවසුවේ මෙවැනි උවදුරක් දුටු වහාම මර්ධනය කළ යුතු අතර මෙම පළඟටියන් ක්ෂණිකව ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. මේ පළඟටි උදුර ඇතරම ඉන්දියාවේ තියෙන නැත්නම් අප්‍රිකාවේ තියෙන කාන්තාර පළඟටිය නෙමෙයි. නමුත් එහා සමානවම විශාල උදුරක් කළ හැකි පළඟටියෙක්. මේ ලංකාවේ හිටපු පළඟටි වර්ගයක්ම තමයි විශාල වශයෙන් ගුණෙලලා තියෙන්නේ. මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ව්‍යාප්තව පවතින කාන්තාර පළඟටි උවදුර පිළිබඳ අප ලයිව් එට් ඔස්සේ රටට පෙන්වා දුන්නා. අදාළ පළඟටි උවදුර මෙරටටද එල්ලවීමේ අවධානමක් පවතින බැවින් ඊට මුහුණ දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සියලු දෙපාර්තමේන්තු එක්ව වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. මොනරාගල දිස්ත්‍රික්කයේ වට්ටක්කා ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව මුහුණපාන ගැටලු පිළිබඳව අප පසුගියදා අනාවරණ කළා. ගොවින් පවසන්නේ ස්වර්ණවාහිනිය විසින් තම ගැටලුව හෙළි කිරීමත් සමග පෞද්ගලික විලඳුන් බහුල වශයෙන් පැමිණෙමින් සිටින බවයි. මේ යායේ පුරාවටම තියෙන්නේ වට්ටක්ක වගා කළා. හැබැයි ඉතාමත් දුබ්බර කතාවක් තමයි කියන්න තියෙන්නේ. ඒ සම්බන්ධ සොයලා බලන්න ස්වර්ණවාහිනී කණ්ඩායමේ අපි 7 කියන ගමට ආවා. මොනරාගලේ ඉත්තේ කඩුබල පෙනගල්ලන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවින් මෙවර වට්ටක්කා වගා කළේ මහත් බලාපොරොත්තු සහිතවයි. බලාපොරොත්තු වූ පරිදි අස්වැන්න සරු වුවද එම අස්වැන්න විකුණාගත නොහැකිව ගොවින් මුහුණ දෙන ගැටලු පිළිබඳව අප පසුගියදා ලයිව් එට් තුලින් හෙළි කළා. දැන් කොච්චර දුරින් ඉඳන් දෙන්නේ? කිලෝමීටර 10ක්. කිලෝමීටර 10ක විතර දුරින් ඉඳන් එන්නේ. අර ගල තියෙන්නේ. ඔව් ගලේ කැරවල ඉඳලා අපි එන්නේ මේ. මීට වඩා හොඳයි එහෙමනම් අපිට මේමම කැලේදී විලවරලා අලින්ට කන්න ඇතැරලා නිකා ඉන්නවා. ගොවියට විදම යනවා රුපියල් 15000කට වැඩිය. පළවෙනි හීයට විතර. ඒ බීජ ඇට ටින්නයක් රුපියල් 3500 ඉඳලා 6000 දක්වා වෙනවා. අපි රටට බරක් කරන අපි රටටම කණ්ඩ හොයන මිනිස්සු. වට්ටක කිලෝ ලක්ෂ 1කමාරක් විතර ගෙන ආපුවා තියෙනවා. දවසකට ලෝඩ් 100ක් විතර අදිනවා.
පෞද්ගලික වෙළෙන්දෝ එන්නේ 10ක් විතර. ඉතුරු ඔක්කොම මේ ගොඩ ඇහිලා තියෙනවා. තව ගේන්න තියෙනවා කිලෝ ලක්ෂ 4.5ක් විතර. මම හිතන්නේ වට්ටක්කා සම්බන්ධ ප්‍රථමයේ මේකේ ස්වර්ණ වාහිනියට. මම ස්වර්ණ වාහිනියට ප්‍රථම ස්තුතිවන්ත වෙනවා. ස්වර්ණ වාහිනියෙන් ප්‍රචාරණයට පස්සේ පුද්ගලික වෙළෙන්දෝ ටික දෙනෙක් එන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ඇවිල්ලා සාමාන්‍ය මුදලකට කියන්නේ ලක්ෂයකමාරක් විතර වටනා වට්ටක්කා කිලෝ 2000 වගේ ගොඩක් ගන්නේ රුපියල් 40000ට 50000ට වගේ. කෙසේ වෙතත් ගොවින් පෙන්වා දෙන්නේ වට්ටක්කා මිලදී ගැනීම සඳහා රජයද මැදිහත් වන්නේ නම් එකතු වී ඇති වට්ටක්කා අස්වැන්න ඉක්මනින්ම අලෙවි කරගත හැකි බවයි. අපේ රටේ පාවිච්චි කරන හැම කඩදාසියක්ම මේ වන විට එන්නේ පිට රටින්. ඒත් මීට දශක ගණනාවකට කලින් අපේ කඩදාසි අවශ්‍යතාවෙන් 70%ක් සපුරා ගත්තේ දේශීයව නිෂ්පාදනය කරන කඩදාසි වලින්. ඒ මතකය වැළලී යන්න නොදී වාලච්චි වෙන කඩදාසි කම්හල යලි පණ ලබන්න පටන් අරන්. 1956 වසරේ සිට 1994 වසර දක්වා රටට කඩදාසි සැපියූ වාලච්චේන කඩදාසි කම්හල ගෙවුණු 26 වසර පුරා නිහඬ වුණා. දැනට ඉතිරිව ඇති අක්කර 350ක භූමියද අක්කර 100ක් පුරා විහිදුණු ගොඩනැගිලි මෙන්ම යන්ත්‍ර සූත්‍රද මේ බිමෙහි ගරා වැටෙන්නට අතහැර දමා තිබුණේ 3000කට අධික පිරිසකට රැකියා අහිමි කරමින්. එදා ඉවතලන කඩදාසි යොදාගෙන මාසයකට කඩදාසි මෙට්‍රික් ටොන් 1800ක් පමණ නිෂ්පාදනය කෙරුණු මේ කම්හල අකර්මන් නිවීමෙන් අදටද අප අතට පත්වන්නේ විදෙස් රටවලින් පැමිණෙන කඩදාසි පමණයි. දේශීය සම්පත්වල අගය වැඩි වැඩියෙන් දැනෙන මෙවන් කාලයක වාලච්චේන කඩදාසි කම්හල 26 වසරකට පසු ඊයේ යලි පණ ගැන්වුණා. ඒ දේශීය කර්මාන්ත යලි පණ ලබන සුබ බලාපොරොත්තුව සමගින් නැගෙනහිර පළාතේ තියෙන රජයේ ලොකු සම්බදක් වශයෙන් අපි සලකන්නේ මේ වාලච්චේන පේපර් ෆැක්ටරිය තමයි. මේ රජයේ පැමිණි වාලච්චේන කඩදාසි කම්හලයේ නැවතත් ආරම්භ කරන දුක සතුටු විදිහට අපි සලකනවා. 1952 වසරේදී එවකට නැගෙනහිර ජර්මානු රජයෙන් ලැබී ඇති මිල තක්සේරු කළ නොහැකි කඩදාසි නිපදවන ප්‍රධාන යන්ත්‍රය යකඩවලට විකුණා දැමීමට ඉඩ නොතබමින් යලි ක්‍රියාත්මක කරන්නට ඉංජිනේරුවන් සමත්ව තිබුණා. ඉන් මුල්ම කඩදාසිය නිෂ්පාදනය කරමින් ඊයේ පරීක්ෂණ මෙහෙයුම් මැරමුණු අවස්ථාවට කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ වාලච්චේන කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වුණා. මේ කර්මාන්ත ශාලාව අපි නිරීක්ෂණය කරන්න ආවා. එවිට තිබුණ ඊටාම නැවත මේක ආරම්භ කරන්න පණ ගන්නවන්න පුළුවන් වෙයි කියලා හිතන වාතාවරණයක් නෙවෙයි. පණ ගැන්විය නොහැකි කියලා ඕනම කෙනෙකුට හිතන වාතාවරණයක් තිබුණේ. වැඩි කාලයක් යන්නට මත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා අනෙක් යන්ත්‍රයක් පණ ගන්නන තත්වයකට ගෙනල්ලා නැවත මේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව දේශීය වශයෙන් අවශ්‍ය වෙන කඩදාසි නිපදවන. ඒ වකවානුවේ ෆයිල් කවර ටික හැදුවේ මෙතනින්. ඒ වගේම ෆුල් ස්කැප් කොළ ටික හැදුවේ මෙතනින්. ඒ වගේ දේශීය අවශ්‍යතාවයට අනුකූල වන ලෙස කඩදාසි නිපදවන්න, බෝඩ් නිපදවන්න ඒ කටයුතු පණ ගන්නවන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා. අපිට ඊටාම විශ්වාසයෙන් කියන්න පුළුවන් දේශීය වශයෙන් නිපදවන කඩදාසි පරිහරණය කරන්න අපේ රටේ දරුවන්ට රාජ්‍ය සේවයට අවස්ථාව ලැබෙන දිනයක් වැඩි ඈතක නෙවෙයි. කඩදාසි නිෂ්පාදන තාක්ෂණය ඉතා දියුණු ලෝකයක දශක ගණනාවක් පැරණි යන්ත්‍ර සූත්‍රවලට පණ දෙමින් ලාභ ලබන ආයතනයක් බවට මේ කම්හල පත් කිරීම පහසු කාර්යයක් නොවෙයි. නමුත් විවිධ වර්ගයේ කඩදාසි මෙරටට ගෙන්වීම වෙනුවෙන් වසරකට අපේ රටින් පිටරටට ඇදී යන රුපියල් මිලියන 99,000ක පමණ මුදලින් හරි අඩක් හෝ ඉතිරි කරගත හැකිනම් එය සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ජයග්‍රහණයක් වනු ඇති. ඔබ නැවතත් ලයිව් එට සමගයි. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සහ මහමැතිවරණය පිළිබඳව මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවෙනවා. එලෙස මාධ්‍ය හමු කිහිපයක පළ වූ අදහස් කිහිපයක් වෙත දැන් යොමුවෙමු. කියන කතා සජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කවදාවත් එකතු වෙන්නෙත් නැහැ. එකතු වෙන්න ක්‍රමවේදයක් නැහැ. මොකද වෙන වෙනම දැන් නාම යෝජනා බාර දීලා තියෙනවා. උන්ට එකතු වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඊළඟ මැතිවරණයෙන් පස්සේ. හැබැයි ඒ බෙදීම තුල අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට සනාථ කරන්න බැරි වෙලා තියෙනවා වෙනම බලවේගයක් යටතේ තරඟ කිරීම. රජයේ වගකීම සහ යුතුයකම වන්නේ සෑම පවුලකටම අඩුම ගණනේ ආහාර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මාසකට රුපියල් 20000 ගානේ ආධාරයක් ලබා දීම. ලොක්ඩවුන් එකට යට වෙලා ඇඳිරි නීතියට යට වෙලා අධිවේගී මාර්ග ගිවිසුම් අත්සන් කර. මේ ඔක්කොම ණය ව්‍යාපෘති.
රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් බවට පත් කරන වැඩසටහන. බැරි වැඩේමයි කියන්නේ. ඒකට හේතුව තමයි දෙගොල්ලෝක රණ්ඩු වෙවි ඉන්න එක. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි නැවත වරක් නාම යෝජනා තියාගන්න පුළුවන්ද කියලා බලනවා. අපි නම් විපක්ෂයේ ඉන්න තාක් කල් අපි හදුවේ ආණ්ඩු බලය අල්ලගන්න. මේගොල්ලෝ හදන්නේ පක්ෂ බලය අල්ලගන්න. එක්සත් ජාතික පක්ෂයෙන් මම දැක්ක පත්තරවල නිරපාහරි කියලා ප්‍රවෘත්ති ප්ලාන් කරලා තියෙනවා. හැබැයි අද වෙනතේ කාටවත් ලියුමක් ලැබිලා නැහැ. ලියුම එවන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ওই ලියුම අනිවාර්යයෙන්ම ලියන්න ඇත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා සහ ජී.එල්. පීරිස් මහත්තයා. මම දැක්ක පින්තූරකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ජී.එල්. පීරිස් මැතිතුමා ඉඳගෙන ඉන්නවා. නිමල් ත්‍රිපාල් සිල්වා මැතිතුමාත් එක්ක මම දන්නේ ඒ සාකච්ඡාවද පැවතුනේ කියලා. අපිට හොඳට පැහැදිලි. මෙතන එතුමා හිටියට ඇඟ තිබ්බට කය මනස ඔක්කොම වැඩ කරන්නේ රාජපක්ෂ මහත්වරුන්ට ඕන විදිහට. ඒක රනිල් එක්ක කිසිදු පයුරු පාසානමක් අපට නෑ. එතකොට ඒ රනිල් වික්‍රමසිංහ රැක්කේ කවුද? රනිල් වික්‍රමසිංහ රැක්කේ සජිත්ලා, සුජිත්ලා, අජිත්ලා. මහ බැංකු මහමංකොල්ලේට ඒක පිරිත් පැන් වලින් දෝවණය කළේ වෙන කවුරුවත් නෙමෙයි. අද ඊනියා සමගි ජන බලවේගයේ ඒවත් සජිත් කල්ලියේ ඉන්න සුජීව සේරදින්. තම තමන්ගේ හොරකම් ටික වහගන්න මේ දෙගොල්ලෝ එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. මොකද මහ බැංකු කල්ලිය ඇල්ලුවද එක්ක ආණ්ඩුව ඇවිල්ලා මාස 6මාරක් වෙනවා. ආණ්ඩුව ඇවිල්ලා 3 දෙනෙක්ව හිරේ දැන් මේ 3 දෙනාම සමගි ජන බලවේගය. ওই ප්‍රශ්නත් එක බලද්දි මහ බැංකුවේ ප්‍රශ්න වලට මේ කට්ටිය පොලිමේ කුදලගෙන යන්න එපා. ඒව වෙන්නේ නෑ. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න අපිට කිසිම ඕවනාවක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක අපේ ඩීල් එකකුත් නෑ. ඒක දන්න අය දන්නවා, රට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරක්ෂාව සඳහා ජාතික සමගි බලවේගයෙන් එන ඒ සර්ජන වලට එතුමා ආරක්ෂාව ඉල්ලපුවම නොදී ඉන්න බෑ. ආණ්ඩුවක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයාට සර්ජනයක් තියනවා කියලා ඉල්ලීමක් කරොත් අපිට ඒකත් දෙන්න වෙනවා. ස්වර්ණ සත්කාර විෂබීජහරණ වැඩසටහන මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට ස්වර්ණවාහිනිය දියත් කළ තවත් ප්‍රජා සත්කාරයක්. මහජනයා ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමේ ස්වර්ණ සත්කාර ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් කරන 6 වෙනි දිනය අදයි. අද අප තෝරාගත්තේ දෙමටගොඩ නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කිරීමටයි. ඒ සඳහා ඩෙටෝල් සහ සිවිල් ආරක්ෂක බලකාය අප සමග අත්වැල් බැඳගත්තා. වසංගත තත්වයට පෙර මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයට දෛනිකව අති විශාල පිරිසක් එක් රැස් වෙනවා. ඇඳරි නීතිය හමුවේ වුවද ජනජීවිතය යථාවත් වන මේ කාලේ කොළඹ නගරයට දෛනිකව සැලකිය යුතු පිරිසක් පැමිණෙන බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම අතිශය වැදගත්. ඒ වෙනුවෙනුයි ස්වර්ණ සත්කාර විෂබීජහරණ වැඩසටහන මෙලෙස දියත් වන්නේ. මේ සත්කාරයට අපත් සමගින් එක් වූ සිවිල් ආරක්ෂක බලකායත් ඩෙටෝල් ආයතනයත් අපගේ අරමුණ තව තවත් ශක්තිමත් කළා. එකී ශක්තියත් සමග ස්වර්ණ සත්කාර විෂබීජහරණ ව්‍යාපෘතියේ 6 වෙනි දිනය අද ආරම්භුනේ දෙමටගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින්. අප අද පළමුව පැමිණියේ දෙමටගොඩ පොදු වෙළඳ සංකීර්ණයටයි. වෙනදාට ඉතා කාර්ය බහුල ජනාකීර්ණ ස්ථානයක් බවට පත් වුණු දෙමටගොඩ පොදු වෙළඳ සංකීර්ණය අද ඇඳරි නීතිය ක්‍රියාත්මක නිසා මේ ආකාරයෙන් ජනශූන්‍ය පැවතුනත් හෙටින් පසු මේ ස්ථානයට විශාල ජනතාවක් ඒකරාශී වෙනවා. ඒ නිසායි අප මේ ආකාරයෙන් ස්වර්ණවාහිනී ස්වර්ණ සත්කාරය තුළ සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම ඩෙටෝල් සත්කාරයත් එක්ක මේ සමාජ සත්කාර ක්‍රියාවලිය තුළ අද දෙමටගොඩ පොදු වෙළඳ සංකීර්ණය මෙලෙසින් විෂබීජහරණයට ලක් කරන්නට තීරණය කළේ. රැකිමු රකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් අපි නැගිටිමු. පිරිසිදු කරන එක ලොකු දෙයක්. මොකද ජනතාවට රෝගේ පැතිරෙන්නේ නැහැනේ. ස්වර්ණ වාහිනියෙන් කරන සත්කාර ක්‍රම නම් හොඳටම හොඳයි. ස්වර්ණ සත්කාර විෂබීජහරණ ව්‍යාපෘතිය අප මීළඟට ළඟා වුණේ දෙමටගොඩ දුම්රිය නැවතුම්පළටයි. නැගිටිමු අපි නැගිටිමු. නැගිටිමු අපි නැගිටිමු. ස්වර්ණ සත්කාර විෂබීජහරණ ව්‍යාපෘතිය තුළ අද දවසේ අපගේ මීළඟ නැවතුම්පළ බවට පත් වුණේ දෙමටගොඩ දුම්රිය නැවතුම. විශේෂයෙන්ම දිනකට සාමාන්‍ය දවසක 50,000කට අධික පිරිසක් භාවිත කරන දුම්රිය නැවතුම්පළක් බවට පත්වන්නේ දෙමටගොඩ දුම්රිය ස්ථානය. ඇත්තටම ස්වර්ණ වාහිනී සිවිල් ආරක්ෂක බලකායත් ඩෙටෝල් ආයතනයත් එක්ව මෙම විෂබීජහරණ වහරණ ක්‍රියාවලියට දෙමටගොඩ දුම්රිය ස්ථානයේ තෝරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුද කරනවා. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති වෙළඳ සංකීර්ණය මෙන්ම තවත් පොදු මහජනයා ගැවසන ස්ථාන සොයා හෙටත් ස්වර්ණ සත්කාරය ක්‍රියාත්මකයි.
මාස දෙකහමාරකට අධික කාලයක් COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් නවතා දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රියාකාරකම් හෙට දිනෙන් ආරම්භ වනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 13 දෙනෙකු දින 12ක පුහුණු වැඩමුළුවලකට එක්වීමට නියමිතයි. මෙම පුහුණු වැඩමුළුව පන්දු යැවීම සහ පන්දු රැකීම මූලික කරගනිමින් පැවැත්වෙන අතර ඊට සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ලහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු ඉසුරු උදාන දසුන් ශානක කසුන් රාජිත ලක්ෂාන් සඳකැන් වනිදු හසරංග ලසිත් ඇමුල් දෙනිය සහ ධනුෂ්ක ගුණතිලක එක්ව සිටිනවා. පන්දුවට පහරදීම මෙම වැඩමුළුව තුළ ඉලක්ක කර නොගත්තද ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරාද මෙම සංචිතයට කැඳවා තිබෙනවා. ප්‍රධාන පුහුණු කරුමිකී ආත ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පුහුණු කාර්ය මණ්ඩලය සමග අදාළ ක්‍රීඩකයන් 13 දෙනා දින 12ක් නිරෝධායන නීතිරීතිවලට යටත්ව කොළඹ CCC ක්‍රීඩාංගණයේදී සහ රැඳී සිටින හෝටලයේදී පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටලයේද අදාළ නිශ්චිත සේවකයන් එම දින 12ක කාලය තුළ බාහිර සබඳතාවලින් තොරව තබා ගන්නා අතර පුහුණුවීම් ආවරණය සඳහා මාධ්‍යයට අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම පුහුණු සැසියේ දෙවන අදියර 2020 නායක ලසිත් මාලිංග සහ පිතිකරුවන්ගෙන් සමන්විත වීමට නියමිතයි. ඒ සමගින් ලයිව් එකේ තුලින් අතට සමුගන්නවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.